නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිදීනං වේ භවත්තාරං යං තස්සේ වජ්ජදස්සිනං නිග්ගය්‍ය වාදින් මේධාවින් කාදි සංපණ්ඩිතං භජේ කාදි සංභජමානස්සේ සෙය්‍යෝ හෝතින පාපියෝති. ශ්‍රද්ධාවන්ත පින්තුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සවැත් නුවර ජේතවන මහා විහාරයේදී සාරිපුත්‍ර මහා රහතන් වහන්සේගේ කළගුණ සැලකීමක් නිමිත්තෙන් දේශනා කළ ගාථාවක් මේ කියවුනේ. ධම්මපදයේ පඬිත් වර්ගයේ මුලට මෙන්න ගාථාවයි. ගාථාවේ තේරුම නිදීනං ව පවත්තාරං, පොළවේ සැඟවී තියෙන නිදානයක් පෙන්වන්නක් මෙන් කරුණු කියා දෙන්නා වූ. වජ්ජදස්සිනං, අනුන්ගේ සුළු සුළු වරද වුණත් දැකලා ආවාද දෙන්නා වූ. නිග්ගහ්‍ය වාදීන්, වරදට අනුරූපව ආවාද කරන්නා වූ. මේධාවින්, තැනට සුදුසු නුවණින් කරුණු කියා දෙන්නා වූ. පණ්ඩිතං පස්සේ, ඥානවන්ත කෙනෙක් දකින්නේ නම් සාදිසං පණ්ඩිතං භජේ, එවැනි කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්න. සාදිසං භජමානස්සේ, එවැනි කෝ ආශ්‍රය කරන්නාට සෙය්‍යෝ හෝති නපාපියෝ, පිරීමක් වන්නේ නැත, කාන්තෙන් දියුණුවක් වන්නේ ය කියන එකයි ගාථාවේ තේරුම. පොළවේ සැඟවී තියෙන නිදානයක් පෙන්නනවා වගේ කරුණු කියා දෙන, එවැගේම අනුන්ගේ සුවල්පෝද වරදක් දැකලා වර්ධ පෙන්නලා දෙන, වර්ධට අනුරූපව අනුශාසනා කරන, කනර සුදුසු නුවණින් කටයුතු කරන නැනවත් කල්යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්න. එවැනි කල්යාණ මිත්‍රයෙක් සේවනය කරන්නාට දියුණුවක් වෙනවා, පිරිහීමක් වන්නේ නැහැ. මේකයි අදහස. බුදුරජාණන් වහන්සේ දිනක් ජේතවනාරාමේ කුටියෙන් කුටියේ සෙනසුන් බලාගෙන වඩින වෙලාවේ දැක්කා තනකොළ උදරමින් සිටියේ වයෝවෘද්ධ උපාසක මහත්මිය. ඉතින් සමීප වෙලා ඇසුවා, පින්නක ඔබ කවුද? ස්වාමීනි, මම රාද. මගේ නම රාද. භාග්‍යතුන් වහන්සේ ඇසුවා, මොකද මේ කරන්නේ? ස්වාමීනි, මම මේ සංඝයාට සුළු උපස්ථාන කරනවා. මලු පෙත්මන් හැමදලා දෙනවා, කැලි කසල ඉවත් කර දානවා, මලුවේ හැදෙන කනකොළ ඉවත් කර දානවා. සංඝයාගෙන් ලැබෙන දෙයක් අනුභව කරලා මම මේ පිනක් කරගන්නවා. භාග්‍යතුන් වහන්සේ ඇසුවා, රාද, ඔබ කැමතිද පැවිදි වෙන්න? සාදු සාදු ස්වාමීනි, මං හරිම කැමතියි. කැමති වුණාට මම මහාන කරගන්න කිසියම් ස්වාමීන් වහන්සේ නමක් කැමති නැහැ, මම වයස්ගත නිසායි කියලා. බුදුරජාන් වහන්සේ වැඩියා ධම්සභා මණ්ඩපයේට. ධම්සභා මණ්ඩපයේ සංඝ පිරිස රැස් වෙලා හිටිය දහස් ගණනක්. සරුවක්ඥන් වහන්සේ වදාලා, මහණෙනි, මේ සේනාසනේ ඉන්නව නේද රාද කියලා වයෝවෘද්ධ උපාසක මහත්මිය ඉන්නවා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි ස්වල්ප හෝ උපකාරයක් ලැබිලා තියෙනවද? මේ විශාල සංඝ පිරිස නිශ්ශබ්දයි. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ අස්නෙන් නැගිටලා භාග්‍යතුන් වහන්සේට වැඳගෙන කිව්වා, ස්වාමීනි, මේ රාද උපාසකතුමාගෙන් මට උපකාරයක් ලැබිලා තියෙනවා. මොනවද සාරිපුත්‍ර? ස්වාමීනි, මම සෑම දවසෙම පින්දපාතේ වඩින්නේ ප්‍රමාද වෙලා. මේ සෑම කුටියක් සෙනසුනක් ගානේ මම බලනවා, මලු කෙත්මන් හැමදෙලා නැත්තම් අමදිනවා, ඉදල් කොහො භාජන ආදී තන්පත් නැත්තම් ඒවා තන්පත් කරලා තියෙනවා, දොර ජනෙල් හරියට වහලා නැත්තම් ඒවා වහලා කියලා
සියල්ලන්ගේ පමාවෙන් තමයි මම පින්දපාති වඩින්නේ. ස්වාමීනි මම වඩින එක දවසකදී හොඳටම දවල් වෙලා පාරයිනේ මේ රාද උපාසකතුමා ඉඳගෙන අත දෙක්කල කිව්වා ස්වාමීනි අන්න අතනේ පේන ගෙදරට වඩින්න එතෙන්දී දානෙ ලැබෙනවා. ඇත්තට මම මේ ගෙදරට ගියා මට සෑහෙන දානෙ ලැබුණා. ඉරවර වෙන්නේ ඉස්සෙල්ල මට දානෙ ගන්න පුළුවන් උනේ මේ උපාසකතුමා දාන ලැබෙන තැන පෙන්වපු නිසායි. මෙන්න මේ උපකාරය මට මතකයි කිව්වා. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද උපාසකතුමා පැවිදි වෙන්න ආසයි කැමැති. හොඳ නේද උපකාරයක් වුණොත්. සාදු සාදු ස්වාමීනි මම මේ උපකාරය කරන්නම් කියලා අවසරගෙන මේ රාද උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා තමන් වහන්සේගේ කුටියට එක්කාසු කරගෙන ගියා. තමන් වහන්සේම කචපංචක කර්මස්ථානයේ දීලා ඉසකෙස් බෑවා. තමන් වහන්සේම ඇඟේ මැටි ගාවල නාවල කහදියරෙන් දෝවණය කරලා පිරිසුදු කළා ගිහි ගඳ ඇරියා. සරියොත් ස්වාමීන් වහන්සේගේම සිවුරු පිළිකර දීලා අන්දවල පෙරවලා පරිද්ද ලබා දුන්නා. උපසම්පදාවත් ලබා දුන්නා. මේ ස්වාමීන් වහන්සේ රාද ස්වාමීන් වහන්සේ දැන් වය වෘද්ධයි. අවුරුදු 120ක් තරම් වයසයි. ඒක නිසා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තමන් වහන්සේගේම කුටියේ තැනක නවත්වා ගත්තා. තමන් වහන්සේම දැහැටි උණුපැන් සිසිල් පැන් ආදී දෙනවා. පින්දපාතේ ගෙනත් දෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කොම සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ අතින්ම සිද්ධ කරනවා. ඒ මන්දිරට නිතර ආවාරු දෙනවා. වාඩි වෙන්නේ මෙහෙමයි, සිවුර අඳින්නේ මෙහෙමයි, පටිය බඳින්නේ මෙහෙමයි, සිවුර පොරවන්නේ මෙහෙමයි, ප්‍රතිවේක්ෂා කරන්නේ මෙහෙමයි, වඳින්නේ මෙහෙමයි, කතා කරන්නේ මෙහෙමයි, දාන වන්දන්නේ මෙහෙමයි, භාජන හොදන්නේ මෙහෙමයි, පාත්‍රය හොදන්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. යසිකිලියේ පවතින්නේ මෙහෙමයි, යසිකිලියේ පවතින්නේ මෙහෙමයි ඔක්කොම කියලා දෙනවා. ඒ මන්දිරට අතරක් නැරේ භාවනා කිරීම සම්බන්ධ නිතර උපදෙස් දෙනවා. මේ රාජ ස්වාමීන් වහන්සේද වය වෘද්ධයි කියලා කිසිම දරදඬුකමක් නැහැ බොහෝම නිහතමානීව මේ ආවාද පිළිගත්තා. මේ ආවාද පිළි අරගෙන ඒ වත් පිළිවෙත් වල යෙදී නිරතුරුවම භාවනාවේ යෙදලා ඉඳලා වැඩි දවසක් යන්නේ මැත්තෙන් සියලුම කෙලෙස් නැසා මහා රහත් භාවයට පත් වුණා. මේ ප්‍රවෘත්තිය බුදුරජාණන් වහන්සේට බොහෝ භික්ෂුන් වහන්සේලා දනුම් දුන්නා. ස්වාමීනි මේ සාරිපුත්‍ර ඉස්තවිරයන් වහන්සේ පුදුමාකාර ගිලානෝපස්ථානයක් වයෝවෘද්ධෝපස්ථානයක් කරනවා. තමන්ට පින්දපාත ලැබෙන්න පාරේ පෙන්නපු උපකාරයේ අනුව පුදුමාකාර කළගුණ සැලකීමක් කරනවා. මේක නම් ආශ්චර්යයි කියලා සාකච්ඡාවක් ඇති වුණා. එතෙන් සරුවක්යන් වහන්සේ වැඩලා මේ ප්‍රවෘත්තිය පහදා දුන්නා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ අද පමණක් නෙමෙයි පූර්ව ජාතිවලදීත් මේ කළගුණ දන්න කළගුණ සලකන සත්පුරුෂී භික්ෂුන් වහන්සේලා ආරාධනා කළා එවැනි පූර්ව චරිතයක් අපට අහන්න ලැබේවා කියලා. ඒ වෙලාවේදී සරුවක්යන් වහන්සේ පාදා දුන්න මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ ඈත කාලයේදී හිමවත් ප්‍රදේශයේ ඇත් රංචුවක නායක ඇතෙක් වෙලා හිටියා. ගංගානම් ගඟේ ඉහත්තේ තමයි ඒ ප්‍රදේශේ. බර්ණස් නුවර වාසී වඩු මහතුරු කණ්ඩායම් පාරු හදාගෙන මේ ගඟේ ඉහළට ගිහිල්ලා ඒ වනාන්තරයේ කඳවුරු බැඳගෙන දව කපලා ගස් කපලා දව ඉරලා කඳන් ඉරලා දොරවලුවහු මේසපුටු අල්මාරි ජනෙල් මේ ආදී ගෘහ භාණ්ඩ හදලා ගඟේම පාරුවෙන් ගෙනල්ලා නගරේ විකුණලා ජීවත් වෙන සිරිතක් තිබුණා. මෙම වරින් වර යන්නේ මේ වඩුමාතුරු කණ්ඩායම කඳවුරු බැඳගෙන නැතලා ඉන්න අසල මේ ඇතාගේ පයේ ලොකු උලක් යන්නලා යන් දෙන්න බැරුව හරහා වැටලා තිබුණා. මේක දැක්ක මේ වඩුමාතුරු කණ්ඩායම ඇතා ළඟට ලං වෙලා කිව්වේ ඇත්‍රාගේනි කලබල වෙන්නේ නැත්නම් අපි මේ උල ගලවලා බෙහෙත් කරන්නම් කියලා. ඇතාට කෑම ගෙනත් දුන්නා. කෑම ගෙනත් දීලා කෑම අනුභව කරද්දී බෙහෙත් වතුර හදලා බෙහෙත් වතුරෙන් මේ
උල හැදෙත් උල ගැන අනික් තැන පොඟවල උල ගලවල ලේසාර ඉවත් කරලා බෙහෙත් යොදලා බෙහෙත් දැන්දා. නැවත කෑම ගෙනල්ලා දෙනවා, වතුර ගෙනල්ලා දෙනවා. එවාගෙම ඇතා ළඟ පිරිසුදු බවකම ඇති කරනවා. එවාගෙම මේ තුවාලය වරින් වර බෙහෙත් වතුරෙන් සෝදමින් බෙහෙත් ගල්වමින් වැඩි දවසක් යන ඉස්සෙන මේ තුවාලය හොඳ කෙරුවා. දැන් ඇතාර නැගිටින්න පුළුවන් වුණා. ඇතායකින් තමයි යන තැන් වල ගොදුරු අරගෙන මේ වඩුමහත්තුරු වැඩ කරන තැනට එනවා. ගහ කපනවා නම් ගහ පෙරලලා දෙනවා. ගහ කුටි කරලා උස්වන්න ඕන නම් උස්සලා පලංචියට දෙනවා. ඉරණලී බිමට බාලා දෙනවා. බිමට බාන ලී දඬු දව වඩු කර්මාන්ත ශාලාවක් නැත්නම් වඩු මඬුවට ගිහින් දානවා. මේම මිනිස්සෙකු කියන්නේ නැතුවම මේ ඇතා හිතාමතා ඒ වැඩ කරනවා. වඩුමහත්තුරන පුදුමයි. මේ ඇතාට කරපු උපකාරයට ඇතා කරන උපකාරය ගැන පුදුමයි. ඔයමින් අතරතදී වඩුමහත්තුරු මේ ගෘහ භාණ්ඩ නිෂ්පාදනය කරලා මේවා ගෙනියන්න සූදානම් වෙන බව තේරුම් ගත් අත්රාජයා අත්‍රාංචුවෙන් ඇත්තටිය ගෙනල්ලා මේ වඩුමහත්තුරුන තෑගි දුන්නා. වඩුමහත්තුරු මේ ඇත්තටිය අරගෙන ගින් හදාගත්තා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි, එදා ඇත්රාජයා කියන්නේ මේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ. සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ සිව්පාවෙක් වෙලා ඉඳලා තමන්ද කළ උපකාරයට මේ ප්‍රත්‍යඋපකාර කළා තියෙනවා. මේක මේ සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ දීර්ඝ කාලයක් පුරුදු කළා වූ ශ්‍රේෂ්ඨ ගුණයක් බව පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිදිවනන්ව පවත්තාරන් නිදානයක් පෙන්වන්න වගේ අනිත් අයට සුගති මඟ නිවන් මඟ පහදා දෙනවා. වජ්‍ය දසිනං අසුරු කරන්නාගේ ස්වල්පෝද වර්ධ දකිමින් වර්ධට අනුරූපව ආවාද අනුශාසනා කරනවා. නිග්ගායවාදීන් දන වර්ධ කරන අයට නිග්‍රහ කරමින්ම ආවාද කරනවා. මේ දාවින් තනනතන බලා තනට සුදුසු පරිද්දෙන් නුවණ හසුරුවනවා. මෙන්න මේ කියන ගුණාංග ඇති බැවින් එවැනි සාරිපුත්‍ර ඉස්වරයන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියන එක පහදා දෙමින් මේ ගාථාවෙන් ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපට තේරුම් ගන්න කරුණු රාශියක් තියෙනවා. ඒ කියන්නේ අපි සංසාරයේදී දන් දීලා සීල කළා භාවනා කළා මෞපිය වටන් කරලා කල්යාණ මිත්‍ර සම්පත්තියක් ප්‍රාර්ථනා කරගෙන ආවා. ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය දැන් අපට ලැබිලා තියෙනවා. ඒ කවර කල්යාණ මිත්‍ර සම්පත්තියක්ද? බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය කියන මේ රත්නත්‍රයයි. මේ රත්නත්‍රයේ කල්යාණ මිත්‍ර සම්පත්තිය උඩ තමයි ගිහිතේදී බෞද්ධයෝ අද සුගති මඟට නිවන් මඟට යොමු වී කටයුතු කරන්නේ. අපි හිතන්නට ඕනේ මේ කෙසේ මෙසේ වාසනාවක් නෙමෙයි. මනුෂ්‍ය ලෝකේ කොටුකුත් කෝටි ගණන් මිනිස්සු හිටියට නියම ශාස්ත්‍රඥ වහන්සේ නමක් හැමෝටම ඇත්තේ නැහැ. කෙනෙක් දෙවියන් අදහනවා, කෙනෙක් ඉතින් එක જાතිය දෙහිල්ලෙන් නියම සම්මාදිට්ඨියෙන් තොරවයි ලෝ ජීවත් වෙන්නේ. නමුත් අපේ බෞද්ධයෝ කුඩා කාලයේ පටන් දෙමෝපියන්ගේ මව්ගේ කුසේ ඉන්න කාලයේ පටන්ම අපට ආభాසයේ ලැබිලා තියෙන රත්නත්‍රයේ ආශිර්වාදය ලැබීමටයි. මේ රත්නත්‍රයේ සරණ පිහිට ගැනීම තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තිය. දිනක් අනදමාහිමියන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මෙහිම අදහසක් කිව්වා. ස්වාමීනි, මට වැටහෙනවා මේ බුදු සසුනේ භාග්‍යයක්ම පවතින්නේ කල්යාණ මිත්‍රයා උඩයි කියලා. භාග්‍යතුන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. මාහේවං ආනන්ද මාහේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා ආනන්දය. සකල මේ මෙහිදං ආනන්ද බ්‍රහ්මචාරියං යදිදං කල්යාණ මිත්‍රතා කල්යාණ සහායතා. ආනන්දය බුදු සසුනේ භාගයක් නෙමෙයි. සකල වේද බුද්ධ ශාසනයේම කල්යාණ මිත්‍ර සම්පත්තියක්, කල්යාණ මිත්‍ර සහායතාවක්. මමං ආනන්ද කල්යාණ මිත්තං ආගම් ජාති ධම්මා සත්තා ජාත්‍යා පරිමුච්ඡanti. ආනන්දය
ඉපදීම නැවත නැවත ඉපදීම ස්වභාව කොට ඇති සත්‍යය තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්පත්තියට ඇවිල්ලා ඉපදීමක් නැති අජාති සංඛ්‍යාත අමා මහ නිවනටපත් වෙනවා. ජරා ධම්මා සත්ත මමං ආනන්ද ආගම්ම ජරා ධම්මේ පරිමුච්ඡanti. දිරදිනා යන සුළු ආත්ම භාව ඇති සත්‍යය තථාගතයන් වහන්සේ වෙත පැමිණීමෙන් ජරාවක් නැති අජර වූ අමා මහ නිවනටපත් වෙනවා. ව්‍යාධි ධම්මා සත්ත ව්‍යාධිනා පරිමුච්ඡanti. තථාගතයන් වහන්සේ වෙත එන ලෙඩ රෝග හැදෙන සුළු සත්‍යය ලෙඩ රෝග නැත්තා වූ අව්‍යාධි නිර්වාණ ධාතුවටපත් වෙනවා. මරණ ධම්මා සත්ත මරණේන පරිමුච්ඡanti. මරණ සුළු සත්‍යය තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයට ඇවිල්ලා අමෘත මහා නිර්වාණ ධාතුවටපත් වෙනවා. ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස ධම්මා සත්තා ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාසෙහි පරිමුච්ඡanti. ආනන්දයේ හඬන සුළු සත්‍යය ශෝක වෙන සත්‍යය කායික දුක් විඳින සත්‍යය මානසික දුම්නස් විඳින සත්‍යය දඩි ආයාසය එවැගේම පපුවේ ගින්දර ඇති සත්‍යය තථාගතයන් වහන්සේ නැමැති කල්යාණ මිත්‍රයන් වහන්සේට පැමිණ ඒ සීලම ශෝකාදීන් අතමින්දී අශෝක අනුපායාස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නවා. එනිසා ආනන්දයේ බුදු සසුනේ භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් බුදු සසුනේ නියම කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යක් කල්යාණ මිත්‍ර සහායතාවක් වෙනවා කියන එක පාදා ධර්ම දේශනා කළා. මේ දේශනාව තුළින් අපි තේරුම් කරගනිමු අපට මේ බුද්ධ ශාසනයේ මෙති කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ලැබී තියෙනවා. දැන් අර මුලින් සඳහන් කළානේ අවුරුදු 120ක් වයස ඇති රාද ස්වාමීන් වහන්සේ පැවිදි වෙ රහත් වුණා කියලා. දැන් මේ ඉන්නේ වයෝවෘද්ධ මව්පියන් අතර 120ක් ගිය කෙනෙක් නැහෙනි. නමුත් මේ වයෝවෘද්ධ හැමදෙනාම හිතන්නට ඕනේ අපට ලැබෙන විනාඩියක් පාසා අපට රහත් වෙන්න වාසනාව තියෙනවා කියලා. ඒ කොහොමද? අපි නිත්‍ය වශයෙන් පංචශීලය හොඳට ආරක්ෂා කරගන්නවා. එවැගේම බුද්ධ වන්දනා කරනවා. මෛත්‍රී භාවනා කරනවා. ත්‍රිලක්ෂණ විපස්සනා වඩනවා. මේවා හරියට කරනවා නම් වයස නියමයක් නැහැ. මේ කෙලෙස් නැසා මඟඵල නිවන් සුව ලබන්නට ඒක උපකාරයක් වෙනවා. ඒක නිසා අපි ආරාධනා කරන්නේ මේ වයෝවෘද්ධ මව්පියන්ද අතරක් නැර හිත පිරිසිදු වෙන හැටියට තමන්ගේ භාවනා මානසිකාරයක් පුරුදු කරගනිත්වා කියන මේ අනුශාසනාවයි. ඉන්නතුනි මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ ධර්මද්වච ජාතක දේශනාවේදී චත්තපාණී කියා කපු මහත්මයෙක් කියලා හිටියා. එතුමාට දීර්ඝ කාලයක පටන් පැවති ප්‍රාර්ථනා 4ක් තිබුණා. ඒ මොනවාද ප්‍රාර්ථනා 4? කිසිදාක කිසි කෙනෙක් ගැන ඊර්ෂ්‍යා කරන්නේ නැහැ. කිසිදාක කිසි කෙනෙක් ගැන ක්‍රෝධ කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී මධ්‍යසාරයක් පාවිච්චි කරන්නේ නැහැ. කිසිදාක කිසි තැනකදී හිත නැති කිසිවක් ගැන තෘෂ්ණා කරන්නේ නැහැ. මෙන්න මේ ගුණාංග 4 උන්වහන්සේ දිගට පවත්වාගෙන ආවා. කිසි කාලයක කිසිවෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ කිව්වේ පූර්ව ජාතියක රජ කෙනෙක් වෙලා හිටියා. ඒ රජුරුවන්ගේ කියා බොහෝම සිල්වත් ගුණවත් අගමැති කෙනෙක්. බොහොම රූපවන්තයි. ඒ අපි බෝධිසත්වයෝ. බෝධිසත්වයන් වහන්සේ එදා මේ රජුරුවන්ගේ අගමැති වෙලා හිටියා. එතුමා බොහෝම සීලවන්තයි, බොහෝම ගුණගරුකයි, බොහෝම සත්‍යවාදී. රජතුමාට පිටිසර බද කැලණ්ලක් සංසිඳවන්න යන්න සිද්ධ වුණා මාසයකට දෙකකට. අග්‍රාමාත්‍යතුමාට කිව්වා රාජ්‍ය බලා ගන්න කියලා. රජුරුවන්ගේ අග්‍ර මහේසිකාව දුස්සීලයි. මේ රූපවන්ත වූ බොහොම ක්‍රියාශීලී වූ අග්‍රාමාත්‍යතුමාට වැරදි ආරාධනයක් කළා තමා සමීපයෙන් දෙන්න. නමුත් මේ අග්‍රාමාත්‍යතුමා එවැනි පාපයකට කවදාකවත්ම හිතින්වත් සහභාගී වෙන්නේ නැහැ. ඒක නිසා මේ රාජ දේවිය මහ රජුරුවන් ආපසු ආවාට පස්සේ මහා අමූලික බොරුවකින් අග්‍රාමාත්‍යතුමාට චෝදනා කෙරෙව්වා.
රජුරවන දරා ගන්න බැරි වුණා ඊර්ෂ්‍යා පරවස නපුරු චේතනාව. කිසියම් වග විභාගයක් නැතුව මේතරම් නිවැරදි, මේතරම් සත්‍යවාදී, මේතරම් සීලවන්ත, මේතරම් ගුණගරුක අග්‍රාමාත්‍යතුමාට මරණීය දඬුවම නියම කළා. අග්‍රාමාත්‍යතුමා බොහෝ බුද්ධිමත් කෙනෙක් බැවින් මා රජුරවන්ට කිව්වා දේවයන් වහන්සේ තමුන්වහන්සේගේ සෙවණිම මෙච්චර කාලයක් සේවය කළා. තමුන්වහන්සේට මගේ අබමා රේණුක වරදක් දකින්න ලැබිලා නෑ නේද? තමුන්වහන්සේට යම් කෙනෙක් පැමිණිලි කරා නම් මාත් සමීපයට කැඳවලා මේ සම්බන්ධ විනිශ්චයක් කරන්න. විනිශ්චයක් කළා මා වරදකරුවෙක් නම් දඬුවම් දෙන්න, නැත්නම් මාව නිදහස් කරන්න ඒක තමුන්වහන්සේ නැනවත් වෙන්න කියලා ආවාද කළා. රජතුමාට කාරණේ වැටහුණා. රජතුමා කාරණේ වටහාගෙන සත්‍යක්‍රියාවක් කළා. මගේ ජීවිතේ පුරා මම නිත්‍ය වශයෙන් පංචශීලයේ රැක්කා, බොහෝයාට සීල රැක්කා, මෞපිය උපස්ථාන කළා, සතර සංග්‍රහ වස්තුයෙන් ජනකාර සංග්‍රහ කළා. ඒ සත්‍ය බලයෙන් මට මේ වාගේ ඊර්ෂ්‍යාවක් නිවන් දකින්නතුරු හිතේ පහළ නොවේවා. සෑම දිනාගේ සම්පත්තියට සතුටු වීමේ මුදිතා ගුණය මට පිහිටාවා කියලා අදිෂ්ඨාන කළා. මෙන්න මේ ගුණයේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිවන් දකින්නතුරු පැවතිච්ච ගුණයක්. එදා රජුරෝ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ, එදා අග්‍රාමාත්‍යතුමා අපේ බෝසතාණන් වහන්සේ කිසිදාක කිසි කෙනෙකුට ක්‍රෝධ නොකරනවා කිව්වේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියකදී වනාන්තරගතව තවුස් දන් පුරමින් හිටියා. උන්වහන්සේගේ නම අරක කියන නමයි. මේ අරක තාපසයන් වහන්සේ 7000ක් මුළුල්ලෙහි මෛත්‍රී ධ්‍යාන වැඩුවා. මෛත්‍රී ධ්‍යාන බලයෙන් මහා කල්ප 8ක්ම ආභාසර බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්ම සැප වින්දා. ඊළඟට සග්දව රජ පදවියේ 300 වාරයක් කළා. චක්‍රවර්ති රාජ්‍යයේ 500 වාරයක් කළා. වෙනත් ප්‍රදේශ රාජ්‍ය ආදී ලැබුව වාර අපමණයි. මේවා පෙරවිසු ආත්ම දක්නා නුවණ පහළ වේ අදිෂ්ඨාන කළ මෛත්‍රී මෙච්චර ආනිසංසගෙන දෙන බැවින් නිවන් දකින්නතුරු මගේ සිතේ ක්‍රෝධයක් වෛරයක් ඇති නොවේ මෛත්‍රී පිහිටාවා කියලා අදිෂ්ඨාන කරගත්තා. එනිසා නොඅස නිවන් දකින්නතුරු මෛත්‍රිය පිහිටියා කිසිදාක තරහ නැහැ. කිසි කලක මද්යපානයක් නොකරන්නේ මක් නිසාද? එමේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ පූර්ව ජාතියක චත්තපාණී කියලා රජ කෙනෙක් වෙ හිටියා. මේ චත්තපාණී රජතුමා බොහෝම ධාර්මිෂ්ඨයි. පොයදාසට පවා සතුන් මැරීමත් මස් විකිණීමත් තහනම්. නමුත් මේ රජුරවන්ට සෑම දාසේම මද්යපානයක් ඕනේ, මාංශාහාරත් ඕනේ. ඉතින් හරියට මේ අරක් කැණියා පොයදාසට පෙරදාසේ මස් කැටියක් ප්‍රවේශම් කළ තියා ගන්නවා රජුරවන්ට පොයදාසේ ආහාර සපයන්නට. ඔය අතරතදී රජගෙදර බල්ලෙකු ඒ මස් කැටිය දැහැගෙන ගිහිල්ලා පොයදාසට මස් නැති වුණා. කාර්ය මහේසිකාවට කිව්වා දේවීන් වහන්සේ දැන් අද කොහොමද රජුරවන්ට මං ආහාර සම්පාදනය කරන්නේ? සබාගත මස් කැටිය ඉවරයි, බල්ලෙක් දැහැගෙන ගියා. අද මේ නගරේ කොතැනකවත් මස් කඩේක මස් කැබැල්ලක් ගන්න නැහැ, මම මොකද කරන්නේ? රාජදේවිය කිව්වා බය වෙන්න එපා. මේ අපේ අතදරුවා රජුගම් බොහෝම ආදරය කරනවා. රජුරෝ කෑම මේසෙට වාඩි වුණා, මේ අතදරුවා වාඩි මේ වඩා ගන්න දෙමු. දරුවා එක්ක සුරතල් කරමින් තියෙන ආහාරයක් ගනීවි කියලා හිත සනසලා කෑම සම්පාදනය කළා. රජතුමා රාජසභාවෙන් නැගිටලා මද්යපානය කරලයි මේ ආහාර වේල ගන්නෙ. එහෙම ඇවිල්ලා වාඩි වුණා. රාජදේවියත් බලාන ඉඳලා දරුවගෙනත් අතර දුන්නා. දරුවා වඩාගත්ත මේ රජුරෝ දැන් ඉන්නේ මද සිහියේ. සුරාපානය නිසා මද සිහියෙන් නියම සිහියෙන් නෙමෙයි. කෑම මේසේ දෙස බානකොට මොනවද තියෙන්නේ කියලා බානකොට කිසිම මාංශ ආහාරයක් පේන්නේ නැහැ. වරක් කමියට කිව්වා කොහොමද මාංශ ආහාර? ඉතින් ඇත්තම කිව්වා දේවයන් වහන්සේ අදට තිබුණු මස් කැටියේ බල්ලෙක් දැහන ගිහිල්ලා අද මේ රටේ කොතැනකවත් මස් කඩේකවත් මස් කැබැල්ලක් නැහැ සොයාගන්න. එනිසා අද නිර්මාංශ භෝජන. දැන් රජුරු යන්නේ අවසිහියෙන්නේ.
මේ තමන්ගේ පුතා කියලාවත් මතක නැහැ. හරියට කුකුලෙකුගේ දෙල්ල කඩකවන්න වගේ මේ දරුවාගේ දෙල්ල කඩකවලා මරලා දුන්නා. මම රජ කෙනෙක් නේද, මටද මස් නැත්තේ වහා මේ මාසේ සම්පාදනය කරන්න කියලා අරක්කමයට දුන්නා. රාජ දේවිය කම්පාලා දෙනු වැටුණා කලන්ත වෙලා. දැන් ඉතින් රජුරෝ සිහිසන් නැතුව වගේ වාඩි වෙලා ඉන්නවා. රජුරෝ සදාවටම මධ්‍යසාරී සිහිමුලා වෙලා දැන් ඉන්නේ මත් වෙලා. අරක්කමියා වෙවුලා මේ කුඩා මරුණා වූ දරුවාගේ මාංශයේ කීප හැටයකට හැදුවා. මස් බෙදලා හැදුවා, මස් හොද්ද හැදුවා, මස් කෙරෙට හැදුවා, මස් මිරිසෙට හැදුවා, එක එක දෙයට හැදුවා. ඒ වගේ මස් මේ සුප් එක වගේ හැදුවා. ඔක්කොම හදලා ඉක්මනින්ම ගෙනත් දුන්නා. රජුරෝ දන්නේ නැහැ මේ තමන්ගේ පුතාගේ මස් කියලා. රජුරෝ හොඳ ඇති කෑම ගත්තා. කෑම අරගෙන ගිහින් නිදාගත්තා. පැය කිහිපයකින් නිින්දෙන් අවදි වෙලා දැන් ලෙඩ මත හිඳිලා අඬා ඉන්න රාජදේවියට කිව්වා, දේවියනි පුතාගෙන් වඩා ගන්න කියලා. රාජදේවිය කිව්වා, දේවයන් වහන්සේ තමුන්නාසේට පුතු ඉන්නවද? තමුන්නාසේ හදා වඩා ගන්න හේතේ මේ රටක් වටිනා පුතාගේ මාංශිනද කාලා බඩ පුරවාගෙන ඉන්නේ. මද්යපානෙන් මත් වෙලා ඔබ මගේ පුතාගේ දෙල්ල කරකවල ආරක්ෂමයලවා උයා පියාගෙන කෑවා නේද? ඔය බඩේ පුරවාගෙන ඉන්නේ දරු මාසෙත් එක්ක කෑම ටික නේද? තවත් ඔබට දරුවෝ ඉන්නවාද කියලා දින වැටුණා. දැන් මේ රාජදේවිය ක්ලාන්ත වෙලා වැටලා ඉන්නේ. රජුරුවන් සිහියෙන් ඉන්නවා. රජුරුවන්ට තේරෙනවා මං කරගත්ත මහා අපරාධය කියලා. එකාතකින් රටක් වර්ණ දරුවා නැති වුණා. එකාතකින් මහා නින්දාවකටපත් වුණා. එකාතකින් මහා ලැජ්ජාවකටපත් වුණා. ඒ නිසා පොළවේ අත තියලා පැතුවා. මම මෙච්චර කාලයක් යම්බඳු කුසලයක් කරගෙන තියෙනවා නම් ඒ හේතුවෙන් මට නිවන් දකින තුරු කවදාකවත් මේ තරම් සාහසික වැඩ කරන්න හේතු වෙන්නේ මද්යපානයක් සිද්ධ නොවේවා කියලා අදිෂ්ඨාන කළා. භාග්‍යතුන් වහන්සේ වදාළා එදා ඒ අදිෂ්ඨානයේ අද දවස දක්වා සාරිපුත්‍ර ඉෂ්ඨරයන් වහන්සේගේ පැවතුණා. කවදාකවත් මද්යපානය කළා නැහැ ඊට පස්සේ. කිසි දෙයකට ඊර්ෂ්‍යා නොකරම්, කිසි දෙයකට ඇලුම් නොකරන්නේ මක් නිසාද? ඒ තෙර ජාතියේ මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කිතවාස කියලා රජ කෙනෙක් වෙ හිටියා. මේ කිතවාස රජුරවන්ට දරු සම්පත් තිබුණේ නැහැ. ඒ කාලේ පසේ බුදුවරයන් වහන්සේලා නම් හිටියා. ඒ උපදේශ අනුව බොහෝ පින්දහම් කළා. දරු සම්පත් ලැබෙන්න බොහෝ පින්දහම් කළා. දරුවෙක් උපන්නා. මේ දරුවා උපදින නැකතේදී දෛවඥයෝ කිව්වා මේ දරුවා බොහෝම කිපෙන්සු දරුවෙක් කියලා. බොහොම කිපෙන්සු දරුවෙක් වෙනවා. තරුණ වයසේදී වතුර නැතුව මේ පරලෝ යනවා කිව්වා. ඉතින් රජුරෝ මේ දරුවා හොඳට හදාගත්තා. හැම තැනම නගරයේ ඇතුළතයි පිටතයි උයනේ හැම තැනම ජල පහසුකම් ඇති කළා. ලින් කැපුවා, පොකුණු හැදුවා, ජල වේලි හැදුවා. හැම පැත්තෙම ජලය සුලභ කළා. මේ දරුවාට වතුර ඉගෙන වෙන්නේ. මේ දරුවා කුඩා කාලයේ ප්‍රථම බොහෝම කිපෙනවා කුණු කටුව වගේ. අන්තපුරේ කිසිම කෙනෙක් එක්ක සමගියෙන් ඉන්න බෑ. හැම දිනකටම කිපිලා ගහනවා, බනිනවා, රොස් කියනවා, තරහ වෙනවා. නොයෙක් විදිහට මේ දරුවාගේ පැවතුම් අදිම අශීලාචාරයි. නමුත් රජුගේ මේ පුතා හදාගත්ත රාජකුමාරයා හැටියට බොහෝම ලස්සනට වැඩුණා. අවුරුදු 20ක තරම් වයස කාලයේදී මේ දරුවා ඇතාපිට නංවලා විශාල පිරිසක් එක්ක උයන් සිරි නරඹන්න පිටත් කෙරුවා. එදා උදෑසන යනකොට සුනීත්‍ර කියන පසේ බුදුරජාණන් වහන්සේ පින්දපාත වඩනවා මඟ හම්බ වුණා. මේ කුමාරයාට කිසි ගාණක් නැහැ. ඇතාපිටින් ඈතට ගියා. යන පිරිස යාන වාහන වලින් වැහලා වඳින්න පටන් ගත්තා. කුමාරයා ටිකක් දුර ගිහිලා හැරී බැලුවාම පිරිස මෙතන වැඳිලා ඉන්නවා මේ පසේ බුදුහාමුදුරුවෝ ළඟ. අතාපිටින් බැලලා ඇවිල්ලා පිරිසට තර්ජනය කරලා පසේ බුදුරජාණන් වහන්සේගේ අතේ තියෙන පාත්‍රය අරගෙන පොළොවේ ගෑවා. නැති පාත්‍රයේ කුඩු කුඩු වුණා. ඊළඟට පසේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් මේ කුමාරයාගේ මුහුණ බැලුවා. කුමාරයාගේ මුහුණ බානකොට මහත් හඬින් ගර්ජනාත්මකව තර්ජනයක් කළා. තමුන්නාසේ මං දිහා බලන්නේ තමුන්නාස දන්නේ නැද්ද?
මම හිතවාස රජුගේ දුෂ්ට පුත්‍රයා කියලා දුෂ්ට කුමාරයා කියලා කියනකොට පසේ බුදුරජාණන් වහන්සේ සැනකින් අහසට පෑ නැගලා වැඩියා. නොපෙනී ගියා විතරයි ධනමෝ කියලා කෑ ගහමින් වතුර ඉල්ලුවා. මේ තරම් සුලභව තිබුණ වතුර කොහොම හිඳිලා වතුර පතක් නැති හැටියට පොළවේ වතුර හිඳිලා. මේ දරුවා වතුර නැතුව කලුලේ කළා අවීචි මහ නරකේ උපන්නා. හැබැයි ඉතින් අවාසනාවන්ත මහා පාපයක්. අවීචි බොහෝ කාලයක් දුක් විඳලා ඇවිල්ලා ප්‍රේතාත්ම භාව 500ක්ම දුක් විඳා. තිරිසන් ආත්මා 500ක්ම දුක් විඳා. ඔය වාගේ මහා දුක්ඛ ස්කන්ධයක් එක අකුසලෙන් විඳලා අපේ බුද්ධ ශාසන කාලයේ කේවට්ට කුලයක ඉපදිලා මහා කච්චායන මහ රහතන් වහන්සේ ළඟ පැවිදි වෙලා වැඩි කල නොගිහිල්ලා සෞඛලස් නසා මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ හඳුන්වන්නේ සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ. එදා ඒ කිතවාස රජුරෝ මේ පුතාගේ අභාවය ගැන ඇහිලා ආරංචි වෙලා පුදුම වේදනාවක් ඇති වුණා. දිව දිගා වෙනා. කෙඩින් ඉන්න බැලුව බිම දිගා වෙලා අඬ ශෝකයෙන් තැවි තැවි කෑම වේල් 7ක් ගත්තේ නැතුව හිටියා. මැතියමින් තුරුද්ද සෙසු පිරිස දැවිලා නොයෙක් විදිහට යාඥා කළා. දා 3මාරක්ම නැගිටින්නේ නැහැ. කෑම වේල් 7ක් කියන්නේ ඒකයි. පස්සේ රජුරවන්නේ හිතන මෙහෙම අදහසක්. මේ දරුවා උපදින කොට කිව්වනේ දෛවාඥෝ මේ දරුවා බොහොම කිපෙනසුළු කෙනෙක්. වතුර නැතුව මේ යනවා කියලා. මේ දරුවාගෙන කර්මයේනේ. දැන් මේ දරුවා වෙනින් ශෝක වෙවි ඉඳලා මමත් මිය ගියා නම් ඇති වැඩක් නැහනේ. මේ දර්ශනාස නිසානේ මට මෙච්චර වේදනාවක් ආවේ. මින් ඉදිරියට මගේ ජීවිතේ යම් පිනක් කරගෙන තියනවා නම් ඒ පිනේ දෙලෙන් නිවන් දකින්නතුරු හිතේ ගැන හරි හිත නැති දෙයක් ගැන හරි කවදාකවත් මගේ සිතේ ආසාවක්, ඡේදයක්, තෘෂ්ණාවක්, අධික සෙනෙහසක් පහළ නොවේවා කියලා අදිෂ්ඨාන කළා. ඒ ගුණයේ රහත් වෙනතුරු ආවා. මෙන්න මේ සාරිපුත්‍ර මහා රහතන් වහන්සේ කිසිදාක ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, කිසිදාක වෛර කරන්නේ නැහැ, කිසිදාක මත්පැන් බොන්නේ නැහැ, කිසිදාක කිසි දෙයක් ගැන අධික සෙනෙහස කරන්නේ නැහැ. ඒ වාගේ සසරදී පුරුදු කරගෙන ආපු බැවින් ඒකා සංකේය කල්පලක්ෂයේ පුරා කිසිදාක අතමා නරකයේ තිගේ නැහැ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඔසුපත් නරකයේ උපන්නේ නැහැ, ලෝකාන්තරික නරකයේ උපන්නේ නැහැ, මනුෂ්‍ය ලෝකේ අන්ධව උපන්නේ නැහැ, දිහිලිව උපන්නේ නැහැ, ගොළුව උපන්නේ නැහැ, මන්ද බුද්ධික වෙලා උපන්නේ නැහැ, අංග විකරලා උපන්නේ නැහැ. උකුණු පන්තන බොහෝම ඥානවන්ත ජීවිත ලබා ගත්තා. මේ මෙවිලා තමයි සම්බුද්ධ ශාසනයෙහි අග්‍රශ්‍රාවකයන් වහන්සේ බාටපත් උනේ. දැන් මේ ප්‍රවෘත්තිය මා හඳුන්වන්න යෙදුනේ අපේ මේ වයෝවෘද්ධ මව්වරු පියවරු එවාගේ මේ උපකාර ලබන අනාථ නිවාසයේ වාසය කරන ළමා නිවාසයේ වාසය කරන කුඩා දරුවෝ අපි හිතන්නට ඕනේ අපටත් ඒ වාගේ අධිෂ්ඨාන කළොත් නිවන දක්වා යන යහපත් දේ පුරුදු කරගන්න පුළුවන්. අපි හිතන්නට ඕනේ අපි නිවන් දකින තුරු අපාතින් කවදාකවත් ප්‍රාණඝාතයක් නොවේවා කියලා අධිෂ්ඨාන කරන්නට ඕනේ. නිවන් දකින තුරු අනුන් සතු නූල් කොටක් දියක් තරම්වත් හොයකින් ගැනීමක් අපට නොවේවා කියලා අධිෂ්ඨාන කරන්නට ඕනේ. නිවන් දකින තුරු අපට කවදාකවත් කාම මිත්‍යාචාරයේ කියන නින්දිත පාපේ නොවේවා කියලා අධිෂ්ඨාන කරන්නට ඕනේ. නිවන් දකින තුරු අපට කවදාකවත්ම අසත්‍ය වචනයක් කතා කරන්න නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරන්නේ. නිවන් දකිනතුරු අපට කවදාකවත්ම මද්යපානයක් සිද්ධ නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකිනතුරු අපට කවදාකවත් කේලාම්බසක් කීමක් නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකිනතුරු අනුන්ගේ සිතට වේදනා ගෙන දෙන පරස වචනයක් කියන්න නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකිනතුරු අපට හිස් වචනයක් කියන්න නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකින තුරු අපට කවදාකවත් අනුන්ගේ දෙයට ආශාවක් ඇති නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකින තුරු අපට කවදාකවත් කිසි කෙනෙක් ගැන ක්‍රෝධයක්, වෛරයක්, ඊර්ෂ්‍යාවක් ඇති නොවේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකින තුරු අපට මිත්‍යා දෘෂ්ටියක් පහළ නොවේවා, සම්මා දිට්ඨියම ලැබේවා කියලා අදිස්ථාන කරන්නට ඕන. නිවන් දකින තුරු අපට
පංචශීලයේ මනවින් ආරක්ෂා කරන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට උපෝසත සීලයේ සමාදන්ව රකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට මෛත්‍රී වඩන්ට වාසනාව වේවා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කරුණාව දියුණු කරගන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට මුදිතා ගුණේ පිහිටාවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට උපේක්ෂා ගුණේ පිහිටාවා කියලා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍යයම ලැබේවා අදිෂ්ඨාන කරන්න ඕනේ. නිවන් දකින අතුරු අපට සද්ධර්මයේ මහන්ත ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. නිවන් දකින අතුරු අපට යෝනිසෝ මනසිකාරයෙන්ම නුවණ හසුරවන්න ලැබේවා කියලා අදිෂ්ඨාන කරන්න. නිවන් දකින අතුරු අපට සතර මඟ ඵල නිවන සඳහා පිළිවෙත් පුරා ගන්නට ජාති ජාතිත් ලැබේවා වාසනාව වේවා කියලා අදිෂ්ඨාන කරන්නට. මේ වාගේ අදිෂ්ඨාන ඇතුව අපි උදේ හවසේ පංචශීලයේ තිසරණේ සහිත සමාදන්ව මේක නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. එවාගෙම උපෝසත දවසේදී සිල් සමාදන් වෙනවා නම් ඒක නිතර නිතර හිතේ කියවන්නට ඕනේ. ඉතිපිසෝ ගාථා පාඨය නිතර නිතර කියවන්නට ඕනේ හිති. ස්වාක්ඛාතෝ ගාථා පාඨය නිතර කියවන්නට ඕනේ සිටි. සුපටිපන්නෝ ගාථා පාඨය නිතර සින්දුවාගේ හිතෙන් කියවන්නට ඕනේ. සබ්බපාපස්ස ගාථා පාඨය නිතර කියවන්නට ඕනේ. කරණීයමෙත්ත සූත්‍රය නිතර නිතර හිතින් කියවන්නට ඕනේ. මේ වාගේ හිත නිතරම කුසල් සිතෙන් පවත්වාගෙන යනකොට අපේ සිතේ සිතන පතන සියල්ලම ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවා ඉජ්ජති දික්ඛවේ සීලවතෝ චේතෝ පනිදි විසුද්ධත්තා. මානෙනි සීලවන්තයාගේ සිතේ ප්‍රාර්ථනා ඒකාන්තයෙන් ඉෂ්ට සිද්ධ වෙනවා පිරිසුදු බැවින් කියලා දේශනා කළා. ඒක නිසා අපි සෑම විටම නිත්‍ය වාසයෙන් පංචශීලයෙන් පිරිසුදුව සීලවන්ත වෙමු. එවාගෙම තුනුරුවන් පිළිගැනීමේ ශ්‍රද්ධාව දියුණු කරගනිමු. එවාගෙම නිතරම කුසල් කරගැනීමේ සිහිය පවත්වමු. එවාගෙම හිත තන්පත් වෙන හැටියට කුසල්සෙත් පහළ කරගනිමු. නිතර බුදුබණ අහමින්, බුදුබණ කියවමින්, බුදුබණ මෙනෙහි කරමින් නුවණ දියුණු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. දැන් අද මේ දවසේදී වර්ෂයක් පාසා සිදු කරන ලබන දිව්‍යාගල ආරණ්‍ය සේනාසන අධිපති පූජ්‍ය ඉක්කාඩුවේ ධම්මසීල ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිද්දෙන් මේ සභාපති ජයතිලක මැතිතුමාණන් ආදි කොට ඇති පිරිස එකසු වෙලා වර්ෂයක් පාසා මේ වැඩිහිටි නිවාසයේ වැඩිහිටි මව්වරුන්ද පියවරුන්ද ළමා නිවාසයේ ළමයින්ට එවාගේ පාලනය කරන පාලක පින්නතුන්වත් අවශ්‍ය දේවල් පරිත්‍යාග කිරීමේ චාරිත්‍රයක් පවත්වාගෙන එනවා. මේ චාරිත්‍රයේ ප්‍රධාන අරමුණු වන්නේ අද වාගේ දවසකදී සම්බුද්ධ ශාසනයේ මුදුන් මල් කඩක්මින් වැඩ ඉඳලා අපවත් ඒ වදාළ අපේ පූජනීය මහෝපාද්‍යයන් වහන්සේ සිහිපත් කිරීමේ පිණිසයි මේ පින්කම සිද්ධ කරන්නේ. අද උදේවරුේ ගල්දුව ආරණ්‍ය සේනාසනයේ පින් පැමිණවීම සිද්ධ කළා. ඊයේ සන්ධ්‍යාවාරයේ ගල්දුව ආරණ්‍යයේ බෝධීන් වහන්සේ ළඟ විශේෂ බුද්ධ පූජාවක් පවත්වලා පින් පැමිණවීම සිද්ධ කළා. ලංකාවේ බොහෝ සේනාසනවල මේ පින් පැමිණවීම සිද්ධ වෙනවා. ඊතරගල නිස්සරණ වනේ සහ දාශ්‍රීල ශ්‍රී ඥානාරාම ධර්මායතනයේද මේ පින්කම් පෙළ සිද්ධ වෙනවා. මේ විදිහට මේ පින්කම් සිද්ධ කිරීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ පූජනීය මාහිමියන් වහන්සේට අඩුපාඩු පිනක් ලබා දෙනවා නෙම නෙමෙයි. ඒ මාහිමියන් වහන්සේ පිනෙන් පිරීලා ඉතිරිලා හිටියේ කෙනෙක්. අපි මේ සිද්ධ කරන්නේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් ගුණානුස්මරණ පින්කම කිරීමෙන් සසර වසන තුරු අපට නිවන් දකින තුරු ඒ වාගේ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා කියන පැතුමයි. ඒක නිසා දැන් මේ මාහිමියන් වහන්සේගේ පුණ්‍යාත්මී ජීවිතය ගැන සලකා බලනකොට බොහෝම ප්‍රසාදනීයයි. ඒ මාහිමියන් වහන්සේ ඉපදලා තියෙන්නේ 901 වර්ෂයේ දෙසැම්බර් මාසයේ 11 වෙනිදා. ඒ ස්වාමීන් වහන්සේ වයස 16 දී බුද්ධ ශාසනය පැවිදි වුණා. උන්වහන්සේ කුඩා කාලයේ පටන් ගමේ පන්සලේ ප්‍රධාන උපාසකතුමාගේ පුතා බැවින් බොහෝම ගෞරව සම්ප්‍රයුක්තව සංඝ රත්නය ඇසුරු කළා. ඒ කාලේ ඇසුරු කළ ස්වාමීන් වහන්සේලා බොහෝම සීලවන්ත ගුණවන්ත උත්තමයෝ.
නාසේ පැවිදුණේ දේවගොඩ ශ්‍රී විජයාරාම කියන විහාරස්ථානයෙහි පූජනීය මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් වශයෙන් වෙයි. ඒ මාතලේ අග්ගධම්මාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේම ජේෂ්ඨ ශිෂ්‍ය රත්නය වෙන්නේ ඊ타ත්ම ශ්‍රේෂ්ඨ දුර්ලභ ගානේ ගුණ සම්පන්න කලුතර ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ ළඟ මූලික අධ්‍යාපනය ලැබුවා. ඊළාට විශේෂ අධ්‍යාපනය සඳහා කොළඹ කිත්තුව අතුරුගිරියේ බෝධිරුක්කාරාමාදී වාසී පූජනීය මුල්ලේගම ශ්‍රී සීලාලංකාර පඬිත් ස්වාමීන් වහන්සේ ළඟටපත් වුණා. එෙහිදී පාලි භාෂාව, සංස්කෘත භාෂාව, සිංහල භාෂාව, ත්‍රිපිටක ධර්මයේ ශබ්ද න්‍යාය, එවාගෙම ඡන්දස් අලංකාර ආදී හැම දෙයක් ගැනම පූර්ණ අධ්‍යයනයක් ලැබුවා. එසේ අධ්‍යයනය ලැබා උන්වහන්සේ වැඩියෙන් දේවගොඩ ශ්‍රී විජයාරාමයේ වැඩියෙන් කාලයේ විවේකීව භාවනා කරන්න ලැබුණා. ශ්‍රී කල්යාණ යෝගාත්ම සාස්ත්‍රා පටන් ගන්නත් ඉස්සර බටුවෙට ආරණ්‍ය සේනාසනයට වැඩම කරලා භාවනා නියෝගී වෙ සිටියා. එහිදී දායකත්වයේ දරුවේ යතියන ආමාත්‍යාගේ ප්‍රධාන වතු සුපරින්ටෙන්ඩන්ට්තුමා වන ඩී.ජේ. හෙට්ටිගේ මැතිතුමා තමයි ප්‍රධාන දායකව සිටියේ. බටහිර ආරණ්‍යයේ පහසුකම් මදි නිසා ස්වාමීන් වහන්සේට වෙනම ආරණ්‍යයක් හදා දෙන්න මේ ඩී.ජේ. හෙට්ටිගේ සුපරින්ටෙන්ඩන්ට්තුමා බලාපොරොත්තු වුණා. ඒ සඳහා එතුමාගේ ඉඩමක් තියෙනවා අම්බලන්තොට රිදීගම ප්‍රදේශයේ කොග්ගල්ල කියලා. ඒ ස්ථානයේ බලන්න ගියාම ජල පහසුව නැති නිසා එතන අත්හැරියා. නැවත ස්වාමීන් වහන්සේ බටහිරට ඇවිල්ලා නැවත දේවගොඩ විද්‍යාරාමයේ වැඩ ඉන්න කාලේ තමයි අපේ පූජනීය රාජකීය පඬිතේ කඩවැද්දේ ජිනවංශ ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙම ශ්‍රී කල්යාණ යෝගාස්ම ශාස්ත්‍රා වැඩපිළිවෙල ගැන මුල් ආරම්භ කළේ. ලංකා පුරාම නානා දිසා භාගයන්හි ධර්ම දේශනා කරමින් සිළමිණ පත්‍රයේ දාම් ලිපි සපයමින් විවිධාකාරයෙන් ජනතාව අවදි කරමින් ඉඳලා මේ වැඩසටහනට කෝණ අනුග්‍රහය සඳහා සූදානම් ප්‍රධාන ආචාර්ය ධුරයට පත් කරගන්න බලාපොරොත්තු වුණේ මේ ආද සිහිපත් කරන ලබන පූජනීය මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ බොහෝ විවේකයටයි කැමැති. ඊට පෙර පිරිවෙන් ස්ථාන කීපයක ආචාර්යත්වයෙන් වැඩ කළ අතර දාලා හිටියේ. පිරිස් මැද වැඩ කරනවාට උන්වහන්සේ වැඩි මනාපන එකලාවින්දයි කැමැති. නමුත් මේ කඩවැද්දේ මාහිමියන් වහන්සේගේ විචක්ෂණ බුද්ධිමත් ආරාධනය පිළිගෙන මේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම ශාස්ත්‍රාවේ ප්‍රධාන ආචාර්ය වංශය ඇටියෙත 1951 ජූනි මාසයේ 18 වෙනිදාට උදා වූ කොසන්පුර පසළොස්වක් පොහෝ දවසකදී මේ ප්‍රදේශයේම ලංකාවේ අග්‍රගණ්‍ය බෞද්ධ නගරය වෙන අම්බලන්ගොඩ දේවගොඩ මේ දෙල්දුවේ ආරණ්‍ය සේනාසනයේදී 12 නමක් පැවිදි කරවීමෙන් ආරම්භ කරන්න යෙදුණා. මේ මාහිමියන් වහන්සේ සෑම කල්ලිම බුද්ධ ශාසන අභිවෘද්ධිය සඳහා පුදුම විදිහේ ගැඹුරට කල්පනා කරමින් වැඩ කළා. බොහෝ සෙයින් අපේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම ශාස්ත්‍රාවේ අද දක්වාම 3 වේලට බුද්ධ වන්දනා කරමේ සකස් වුණේ ඒ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තී. ඒ වගේම දිනචර්යාව නමින් වදන්ත 25ක් ඇති උපදේශමාලාව සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ අතී. වදන්ත 57ක් සහිත කතිකාවත සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ අතී. විදර්ශනා පරිපූර්ණ නැමැති විශාල භාවනා ග්‍රන්ථයක් සම්පාදනය කළේ ස්වාමීන් වහන්සේගේ ශ්‍රී හස්තී. ස්වාමීන් වහන්සේගේ ඒ අධීක්ෂණය යටතේ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම ශාස්ත්‍රාවට පුදුම ජීවියක් ලැබුණා. පූජනීය පඬිත් කඩවැද්දේ ශ්‍රී ජනවංශාභිදාන මාහිමියන් වහන්සේ ප්‍රධාන අනුශාසකත්වයේ දරුව අතර ප්‍රධාන ආචාර්යත්වයෙන් මේ බුද්ධ ශාසනයට උරදී ලයිදී කටයුතු කළේ මේ අපවත්ී වදාළ පූජනීය රාජකීය පඬිත් මාතර ශ්‍රී ඥානාරාම අභිදාන මාහිමියන් වහන්සේ. පසු කාලයේ කාරුදු 25ක් තිස්සේ මේ වඩින්නේම නැතුව භාවනා නියෝගියම ගත කළේ නීතිරගල නිස්සරණ වන සේනාසනයෙහි. ඒ ඉන්න කාලයේදී දේශීය විදේශීය විශාල පිරිසකට ධර්ම අනුශාසනා සහ භාවනා උපදෙස් දෙමින්
බුදුම ධර්ම සේවයක්ද සිද්ධ කළා. ඒ කාලේ වැදගත් දහම් පොත්පත් කීපයක්ද ස්වාමීන් වහන්සේගේ අතින් සම්පාදනය වුණා. සමථ විපස්සනා භාවනා මාර්ගයේ සප්ත විසුද්ධිය මේ ආදි වශයෙන් පොත් කීපයක් මේ සම්පාදනය වුණා. ආනාපාන සති භාවනාව මේ වාගේ දහම් පොත්පත් සහ බොහෝ සෙයින් ධර්ම දේශනා වශයෙන් ඒ යෝගාවචර පිරිසට අනුග්‍රහ සැලසලා තියෙනවා. මේ වැඩි ඉන්න පූජ්‍ය කඩුවේ ධම්මශීල ස්වාමීන් වහන්සේද මම හිතන අවුරුදු 15ක් 20ක් තරම් වගේ ඒ ස්වාමීන් වහන්සේ ඇසුරේ වාසය කරලා තියෙනවා. ඒ කාලයේදී ස්වාමීන් වහන්සේ දකින්න බොහෝ දුර බැහැරින් ප්‍රවාසෙන ගේනවා. මට මතකයි 1000ක් ඒ කියන්නේ 1980 මැයි මාසේ පළඳ වාගේ දිනයක තිබුණා දායක සභාවේ සම්මේලනයක් වීතිරිගල නිස්සරණ වනේ භාවනා ශාලාවේ. ඒ වෙලාවේදී කතා කළේ පසු කාලයක ආයුර්වේද කොමසාරිස්ව හිටියේ කොතලාවල වෙද මහත්මයා පුදුම කතාවක් කිව්වා. ඒ අතුම ස්වාමීනි මගේ හිතට යම් බරක් ගැටලුවක් ආවම මං එනවා නිස්සරණ වනයේට. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ ඉන්නේ කුටියේ ළඟට පැත්තකට වෙලා මිදුලේ බලාගෙන ඉන්නවා. ස්වාමීන් වහන්සේගේ මිදුල දිහා බලාගෙන ඉන්නකොට මගේ සිතේ තියෙන ඔක්කොම ගැටලු ඉවත් වෙලා හිතේ අසහනකාරී ඉවත් වෙලා පුදුම සනසිල්ලක් මගේ හිතට ඇති වෙනවා. සමහර දවස්වල ස්වාමීන් වහන්සේ කතා නොකරව මං ආපහු යන්නේ හිත හදාගෙන. මේකෙන් මං තේරුම් ගන්නේ ස්වාමීන් වහන්සේ මේ උත්තමයන් වහන්සේ වැඩ ඉන්නේ කුටි අවත පවා බොහොම සනසිල්ලක් ලැබෙනවා. අභ්‍යන්තර සංතානයේ මොනතරම් සාන්ත ගුණයක් උන්වහන්සේගෙන් පැතිරෙනු ඇද්ද කියලායි එදා වෙද මහත්තයා මහත් ප්‍රීතියෙන් ප්‍රකාශ කළේ. මේ වාගේ තමයි දුටුවන්තේ සනසුම ගෙන දෙන්නේ මහා සංඝ රත්නයේ අතරතේ හරියට මුදුන් මල් කඩක් මෙන් වැඩ සිටියා. ඒ මාහිමියන් වහන්සේ අපවත් වුණේ 1992 අප්‍රේල් මාස 30 වෙනිදා. අන්තිම මොහොතේදී අපි උපස්ථාන කරමින් සිටියේ. පැය 6ක්ම අතරක් නෑර පිරිත් දේශනා කරමින් ඉස පිරිමැදෙමින් බුදු පිළිමයක් ඇහැට පේන්න අල්ලගෙන ඉන්න අතර තමයි ස්වාමීන් වහන්සේ අර විදිහට අපවත් වීමේ ආසන්නතාව ආවේ. අන්තිම මොහොතේදී ශරීරයේ කවදාකවත් නොතිබිච්ච සංවම් පාටක් පැතිරෙන්න පටන් ගත්තා. මේ රන්වම් පාට පැතිරෙන අතරේ ස්වාමීන් වහන්සේ හිමින් තොල මතුරන්න වගේ යමක් කියන්න ගත්තා. මම ඒව මොනවද ස්වාමීන් වහන්සේ කියන්නේ? අපි මොනවද කරන්න ඕනේ? ඒවට උත්තර නැහැ. අපි තේරුම් ගත්තේ ස්වාමීන් වහන්සේ බොහෝ සෙයින් මෛත්‍රී භාවනාව දියුණුයි. සමහරවිට මෛත්‍රී ධ්‍යානලාභී වෙන්න ඇති. මේ මෛත්‍රී බලය තමයි මේ කහපාට රන්වම් පාට ශරීරේ පැතුරුනේ. ඒ අවසාන මොහොතේදී තමන්ට ජීවිතේ පුරා උපකාර කළ දීපෑදී හැමදෙනාට මෛත්‍රී වැඩිම තමයි තොල මතුරුමින් කරලා තියෙන්නේ කියලා මං හිතුවා. එදා ඒ ශරීරයේ ඇතිවෙච්ච සංවම් වර්ණය ආදාන කරන්න අපවත් වෙලා දවස් 8ක්ම තිබුණා. ඒ වර්ණය වෙනස් වුණේම නැහැ. ඒක දැකලා මේ ගාල්ලේ උගත් මහත්මයෙක් මගෙන් අහනවා ස්වාමීනි මේ අපවත් වෙච්ච මාහිමියන් වහන්සේ අධිගමයක් ලබාන හිටියද කියලා. මම කිව්වා අපට කියලා නැහැ කවදාකවත්. නමුත් අපි විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ විශේෂ අධිගමයක් ලබා නැති කියලා. ඒ වාගේ ආචාර්ය දුර්ලභගාමී සංඝ පිටුරුන් වහන්සේ නමක් උදෙසා තමයි අද මේ යදියේ නිවාසයේ ළමා නිවාසයේ මේ පින්කම වාර්ෂික වශයෙන් සිද්ධ කරන්න යෙදුනේ. ඒතොර මෙතෙක් වේලා ඒ සිද්ධ කළ පරිත්‍යාගය ඒ මාහිමියන් වහන්සේගේ සිහිහත්යෙන් ලැබුණා හා සමානව මේ ලබාගත් මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද දිව්‍ය ඖෂධයක් හා සමාන සපදායක පූජාවක් වේවා. මේවා පරිහරණය කරන මේ මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද කායික සුවය ලැබේවා, මානසික සුවය ලැබේවා. නිතර මෛත්‍රී සිතින් සිත සැනසීමටපත් වේවා. ඒ පූජනීය මාහිමියන් වහන්සේගේ සීලානුභාවයෙන්, සමාධියානුභාවයෙන්, ප්‍රඥානුභාවයෙන් මේ මව්වරුන්ද පියවරුන්ද දරුවන්ද සිතක් සාන්තියක්, යහපතක්, ආරක්ෂාවක්, ආශිර්වාදයක් වේවා. හැමදෙනාට කායික සුවය වැඩේවා, බිය උදුරු නැති වේවා. සුවපත් වූ සිත් ඇතුව සුවසේ නින්දයාවා, සුවසේ අවදි වේවා. නපුරු කේන නොකෙනේවා.
දෙවියන්ට ප්‍රිය වේවා, මිනිසයන්ට ප්‍රිය වේවා, දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා, මෙලොව වශයෙන් බොහෝ කාලයක් නිරුපද්‍රිතව ජීවත් වේවා. එවැගේම සසර වශයෙන් මෙවැනි වයෝවෘද්ධකමකින් පීඩාවක් නොවේවා, අසරණකමක් කවදාකවත් නොම වේවා. සෑම සම්පත්තියකින්ම පිරීලා ඉතිලා හොඳ කල්යාණ මිත්‍රයන් ලබාගෙන සද්ධර්මයේ ඇතුව යෝනිසෝ මනසිකාරය ඇතුව ධර්මාදාන ප්‍රතිපදාවේ යෙදিলা භවයක් පාසා සුගති සම්පත් විඳලා කෙලවර බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී වදාළ අජරාමර සාන්තග්‍රාම මහ නිවන් සුව පිණිසද මේ ප්‍රාප්තිදානමේ කුසලයේ හේතු වේවා කියලා අපි මෛත්‍රියෙන් පමුණුවමු. එවාගෙම මෙන්න යදිට නිවාසයේ පරිත්‍යාග කළා වූ පින්නතුන්ද දැනට මේක පවත්වාගෙන යන්නේ මෙහි බාහිරකාර මණ්ඩලයටත් පාලක පක්ෂයේ සෑම දෙනාටත් සහයෝගය දෙන සැමටත් මේ පූජා භාණ්ඩ සම්පාදනය කළ අනුග්‍රහ කළ සෑම දෙනාටම විශේෂයෙන් මේ පූජාව සඳහා අනුශාසනා කරමින් අනුග්‍රහ සැලසූ පූජ්‍ය ධම්මසේල ස්වාමීන් වහන්සේටත් දිව්‍යාගල ආරණ්‍යයේ දායක මණ්ඩලයේ සභාපතිතුමාණන් ඇතුළු සැමටත් සාදු කියා සිත පාදවාගත් සෑම දෙනාටත් මෙලොව වශයෙන් නිදුක්ව නිරෝගීව සුවපත්ව වින්සත් සතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා. සාම්ප්‍රදායික වශයෙන් භවයක් පාසා සද්ධා සීල සුත ත්‍යාග ඥාන ගුණ සම්පන්න කල්යාණ මිත්‍ර ජීවිත ලැබේවා. තම තමා පතන බෝධි ඥානයකින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවි සැනසී වදාළ සදාකාලික ශාන්ත ප්‍රණීතාග්‍ර අමාම නිවන් සුව පිණිස මේ උදාන කුසල සම්භාරයේ හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉන්තු යන්දුන් නිමිත්තං අවමංගලං කේයෝ චමනාපෝ සකුණස්ස සන්දු පාපංගෝ දුසුපිනං අකන්තං ධම්මානුභාවේන විනාශෙන්තු යන්දුන් නිමිත්තං අවමංගලං චයෝ චමනාපෝ සකුණස්ස සන්දෝ පාපංගෝ දුසුපිනං අකන්තං සංඝානුභාවේන විනාශෙන්තු දුක්ඛප්පත්තාච නින්දුක්ඛා භයප්පත්තාච නිම්බයා සෝකම් සන්තාච නිස්සෝකාවන්තු සම්මේති පානිනෝ එත්තාවතාච යම්හි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවාං අනුමෝදන්තු සම්ම සම්පත්ති සිද්ධියා දානං දදන්තු සන්දායේ සීලං රක්ඛන්තු සම්බත